සුබ දවසක් හැමෝටම. මම අද මේ වීඩියෝ එකෙන් කරන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රෝන විද්‍යාව කියන පාඩමේ දෙවැනි කොටස. මම කලින් වීඩියෝ එකෙන් කරා අර්ධසන්නායකවල භාවිත සහ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව. මම අද මේ වීඩියෝ එකෙන් කරන්නේ ට්‍රාන්සිස්ටර්ස් පිළිබඳව. ට්‍රාන්සිස්ටර්ස් ගත්තාම ඒකද්‍රව ට්‍රාන්සිස්ටර්ස් සහ ද්විධ්‍රව ට්‍රාන්සිස්ටර්ස් කියලා කොටස් දෙකකින් යුක්තයි. ඒකෙදි මම මේ වීඩියෝ එකෙන් කරන්නේ ද්විධ්‍රව ට්‍රාන්සිස්ටර්ස් කියන කොටස. ද්විධ්‍රව ට්‍රාන්සිස්ටර්ස් කොටස් දෙකකින් යුක්තයි. NPN සහ PNP කියලා. ට්‍රාන්සිස්ටරයේ අග්‍ර තුනකින් යුක්ත උපාංගයක්. මේ ට්‍රාන්සිස්ටරයේ සමාන වර්ගයේ අර්ධසන්නායක දෙකේ එකක මාත්‍රණ මට්ටම අනෙක් මාත්‍රණ මට්ටමට වඩා ඉහළයි. එම කොටසට සම්බන්ධ අග්‍රයට අපි කියන්නේ විමෝචකය කියලා. ඉංග්‍රීසි වලින් නම් එමිටර්. එතකොට අනෙක් අර්ධසන්නායක කොටසට සම්බන්ධ අග්‍රයට අපි කියන්නේ සංග්‍රාහකය. ඉංග්‍රීසි වලින් නම් කලෙක්ටර් කියලා කියනවා. එතකොට විරුද්ධ වර්ගයේ අර්ධසන්නායක කොටසට සම්බන්ධ අග්‍රය පාදම කියලා හඳුන්වනවා. ඒකට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ බේස් එක කියලා. ට්‍රාන්සිස්ටරයක් නිවැරදිව ක්‍රියා කිරීමට නම් එහි PN සංදි දෙක සුදුසු විභවයන් යොදා නැඹුරු කළ යුතුයි. ඒ සඳහා BE සංදිය පෙර නැඹුරු කළ යුතු අතර BC සංදිය පසු නැඹුරු කළ යුතුයි. අපි දැන් බලමු මේ ට්‍රාන්සිස්ටරයේ BE සංදිය පෙර නැඹුරුත් BC සංදිය පසු නැඹුරුත් කරන්නේ කොහොමද කියලා. එතකොට විමෝචකය ඒ කියන්නේ වැඩි මාත්‍රණයකින් යුත් කොටසට අපි කියන්නේ E කොටස. එහෙම නැත්නම් විමෝචකය කියලා. එතකොට මම මේක මෙලෙස නම් කරන්නම්. එතකොට අඩු මාත්‍රණයකින් තියෙන ඊට සමාන වර්ගයේ අර්ධසන්නායකයට අපි කියන්නේ සංග්‍රාහකය. ඒක මම කලෙක්ටර් හින්දා C කියලා නම් කරා. එතකොට විරුද්ධ වර්ගයේ අර්ධසන්නායකයට අපි කියන්නේ බේස් එක. ඒ කියන්නේ B. දැන් මෙතන මම දක්වලා තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටරයක ව්‍යුහය. එතකොට මේ BE සංදිය පෙර නැඹුරු කරන්න නම් මේ තියෙන්නේ N අර්ධසන්නායකයක්, මේ තියෙන්නේ P අර්ධසන්නායකයක්. එතකොට මේ N අග්‍රය සම්බන්ධ කරන්න ඕනේ කෝෂීය ඍණ අග්‍රයට. මේ P අග්‍රය, ඒ කියන්නේ P ට සම්බන්ධ අග්‍රය අපි සම්බන්ධ කරන්න ඕනේ කෝෂීය ධන අග්‍රයට. එහෙම සම්බන්ධ කරොත් තමයි BE මේ සංදිය පෙර නැඹුරු වෙන්නේ. එතකොට B ට සාපේක්ෂව E හි විභවය අඩු නිසා, දැන් B ට සාපේක්ෂව E හි විභවය අඩු හින්දා ඉලෙක්ට්‍රෝන E දෙස සිට B දෙසට චලනය වීම ආරම්භ වෙනවා. එතකොට විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන චලිත වන දිශාවට ප්‍රතිවිරුද්ධ නිසා විමෝචක ධාරාව, ඒ කියන්නේ IE ධාරාව ඇති වෙන්නේ මේ B සිට E ට. ඒක තමයි මම මෙතන ඊතලයකින් දක්වලා තියෙන්නේ. මේ IE ධාරාව වැඩි කරගන්න තමයි අපි මේ විමෝචකය ලෙස නම් කරන අග්‍රය විශාල ලෙස මාත්‍රණය කරලා තියෙන්නේ. මේ B දෙසට පැමිණෙන ඉලෙක්ට්‍රෝන P අර්ධසන්නායකයේ ඇති බහුතර වාහක වෙන කුහර සමග ප්‍රතිසංයෝජනය වෙන්න පුළුවන්. නමුත් මේ පාදමට සම්බන්ධ කරලා තියෙන P අර්ධසන්නායකයේ ඉතා තුනීවට හදලා තියෙන නිසා ප්‍රතිසංයෝජනය අවම කරලා තියෙනවා. ඒ වගේම මේ P අර්ධසන්නායකයේ තුනීවට සකස් කරලා තියෙන හින්දා මේ ඉලෙක්ට්‍රෝන මේ සංග්‍රාහකයේ දෙසට ලෙස යොදලා තියෙන N අර්ධසන්නායකයේ දෙසට විසරණය වීමේ හැකියාව වැඩි. දැන් මේ BC සංදිය අපි පසු නැඹුරු කරලානේ තියෙන්නේ. ඒ කියන්නේ මේ P අග්‍රයට සම්බන්ධ අග්‍රයට වඩා මේ N අග්‍රයට සම්බන්ධ අග්‍රයේ විභවය වැඩි. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ විභවය වැඩි දෙසට හින්දා මේ පසු නැඹුරු කරලා තියෙද්දි මේ P අග්‍රයට සුළුතර වාහක වන ඉලෙක්ට්‍රෝන දැන් බහුලව මේ පැත්තෙන් ලැබෙනවා. එහෙනම් මෙයා පසු නැඹුරු හින්දා ඒ ලැබෙන ඉලෙක්ට්‍රෝන පහසුවෙන් තල්ලු වෙලා යනවා මේ අග්‍රයේ දෙසට. එතකොට මේ එන සියලුම ඉලෙක්ට්‍රෝන මේ සංග්‍රාහකයෙන් එකතු කරගන්නවා. ඒ හින්දා තමයි අපි මේ අග්‍රයට කියන්නේ සංග්‍රාහකය කියලා.
දැන් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ B සිට C ට හින්දා ඊට ප්‍රතිවිරුද්ධ දිශේ තමයි මෙතනින් ධාරාව ඇති වෙන්න ඕනේ. එහෙනම් මෙතන සංග්‍රාහක ධාරාව ඇති වෙන්නේ IC කියලා මම නම් කරන්න. මෙලෙස ට්‍රාන්සිස්ටරය තුලට තමයි සංග්‍රාහක ධාරාව ඇති වෙන්නේ. එතකොට මෙතන දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ IE ධාරාව ඇති උනේ මේ ආකාරයට කියලා. එහෙනම් මෙතන පාදම ධාරාව ඇති වෙන්න ඕනේ මෙලෙස පාදම තුලට. මම ඒක නම් කරන්න IB කියලා. එතකොට මේ ට්‍රාන්සිස්ටරේට කර්චොෆ් නියමයේදීමෙන් අපිට ලියන්න පුළුවන් මේ ධාරා දෙකම මේ ට්‍රාන්සිස්ටරේ තුලට ඇතුල් වෙනවා. එතකොට IE ධාරාව තමයි ට්‍රාන්සිස්ටරේ එළියට ඇති වෙන්නේ. එහෙනම් කර්චොෆ් නියමයේදීමෙන් අපිට ලියන්න පුළුවන් IE සමානයි IB ධන IC කියලා. එතකොට අපිට කර්චොෆ් නියමයේදීමෙන් ලියන්න පුළුවන් IE සමානයි IB ධන IC කියලා. IE ධාරාව IC ධාරාවට වැඩි කියලා මේ ප්‍රකාශනයෙන් අපිට ඔප්පු වෙනවා. ඒ කියන්නේ විමෝචක ධාරාව සංග්‍රාහක ධාරාවට වඩා වැඩි. නමුත් IB ධාරාව ඉතා කුඩා නිසා අපිට සලකන්න පුළුවන් IE ධාරාවට ආසන්නව සමානයි කියලා IC ධාරාව. ට්‍රාන්සිස්ටරයේ අග්‍ර 3කින් සමන්විත නිසා එක අග්‍රයක් පොදු අග්‍රයේ විදිහට පවත්ව ගන්න ඕනේ. එතකොට ඒ අග්‍රයට සාපේක්ෂව අනෙත් අග්‍ර දෙකට විභවය සැපිය හැකි ආකාර 3ක් තියෙනවා. අපි ඒවලට කියනවා ට්‍රාන්සිස්ටර්ස් පරිපථ වින්‍යාස කියලා. එතකොට ඒ තුන වෙන්නේ පොදු විමෝචක වින්‍යාසය, පොදු පාදම වින්‍යාසය සහ පොදු සංග්‍රාහක වින්‍යාසය. කිව්වා පොදු විමෝචක වින්‍යාසය, පොදු පාදම වින්‍යාසය සහ පොදු සංග්‍රාහක වින්‍යාසය වෙනස් වෙන්නේ යම්කිසි අග්‍රයකට සාපේක්ෂව අපි ප්‍රතිදානය සහ ප්‍රදානය කියන සංඥා දෙක ලබා දෙන ආකාරය මත. මම මෙතනදීම ඔයගොල්ලන්ට කියලා දෙන්න කොහොමද මේ NPN සහ PNP ට්‍රාන්සිස්ටරයක් හොයාගන්නේ කියලා. දැන් අපි කතා කරා NPN ට්‍රාන්සිස්ටරයක් ගත්තහම පාදමේ ඉඳලා විමෝචකයට තමයි විමෝචක ධාරාව ඇති උනේ. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරයක පරිපථ සංකේතය. එතකොට මේ අග්‍රයට අපි කියන්නේ බේස් එක. එහෙම නැත්නම් පාදම කියලා. ඒතර මේ අග්‍රයට අපි කියන්නේ විමෝචකය. ඒ කියන්නේ එමිටර්. මේ අග්‍රයට කලෙක්ටර්. මේ ඊතලය යොදන්නේ විමෝචක අග්‍රය හැඳින්වීමට. මේ ඊතලයේ යොදන පැත්තෙන් තමයි අපි NPN ට්‍රාන්සිස්ටරයක්ද PNP ට්‍රාන්සිස්ටරයක්ද කියලා හොයාගන්නේ. මේකේ ඊතලයේ තියෙන්නේ ඉවතට. අපි කතා කරේ කලින් NPN ට්‍රාන්සිස්ටරයක්නේ. ඒකෙදි තමයි B සිට E ට විමෝචක ධාරාව ඇති උනේ. එහෙනම් මම මේ ඇඳලා තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටරයක්. එතකොට මේක PNP ට්‍රාන්සිස්ටරයක් වෙනවා නම් මෙතන ඊතලයේ තියෙන්න ඕනේ E සිට B ට. මම මේ ව්‍යුහ තුනම ඇඳලා තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටර්ස් භාවිතා කරලා. මොකද NPN ට්‍රාන්සිස්ටර්ස් වල බහුතර වාහකය වෙන්නේ ඉලෙක්ට්‍රෝන. ඒකෙදි ඉලෙක්ට්‍රෝන වල සචලතාවය වැඩි හින්දා ඒකේ ක්‍රියාකාරීත්වය වැඩි. ඒ හින්දා තමයි අපි වැඩිපුර NPN ට්‍රාන්සිස්ටර්ස් කතා කරන්නේ. එතකොට අපි බලමු කොහොමද මේ පොදු විමෝචක වින්‍යාසයේදී ප්‍රධාන වෝල්ටීයතාවය සහ ප්‍රතිදාන වෝල්ටීයතාවය සපයන්නේ කියලා. පොදු විමෝචක වින්‍යාසයේදී අපි ප්‍රතිදානය ගන්න. ඒ කියන්නේ අවුට්පුට් එක ගන්නේ CE අග්‍ර හරහා. එතකොට මේ අග්‍ර දෙක හරහා තමයි අපි ප්‍රතිදාන වෝල්ටීයතාවය ගන්න. එතකොට ඉන්පුට් එක ඒ කියන්නේ ප්‍රධානය අපි සපයන්නේ BE කියන අග්‍ර හරහා. අපි දැන් බලමු පොදු පාදම වින්‍යාසයේදී කොහොමද අපි ඉන්පුට් එක කියන්නේ ප්‍රධානය සහ ප්‍රතිදානය යොදන්නේ කියලා. දැන් මම කියවනේ ඊතලයේ යොදන්නේ විමෝචකයකට
එහෙනම් මෙතන තියෙන්නේ E. එතකොට මේ පොදු B. ඒ කියන්නේ පාදම. එහෙනම් මේක තමයි C කලෙක්ටර් එක. එහෙම නැත්නම් සංග්‍රාහකය. එතකොට මේ පොදු පාදම වින්‍යාසයේදී මේ පාදම තමයි පොදු විදිහට අරගෙන තියෙන්නේ. එතකොට මේකෙදි අපි ප්‍රධානය ඒ කියන්නේ ඉන්පුට් එක දෙන්නේ B E කියන අග්‍ර හරහා. එතකොට අවුට්පුට් එක අපි ගන්න. ඒ කියන්නේ ප්‍රතිදානය අපි ගන්නේ B C අග්‍ර හරහා. එතකොට මේ හරහා තමයි අවුට්පුට් එක එහෙම නැත්නම් ප්‍රතිදානය ගන්නේ. ඉන්පුට් එක ඒ කියන්නේ සපයන වෝල්ටීයතාවය දෙන්නේ මේ B E අග්‍ර හරහා. අපි බලමු පොදු සංග්‍රාහක වින්‍යාසයේදී ප්‍රධානය සහ ප්‍රතිදානය යොදන්නේ කුමන අග්‍ර සඳහාද කියලා. මේ පොදු සංග්‍රාහක වින්‍යාසයේදී අපි BC සංදීන්ට තමයි ප්‍රධානය සපයන්නේ. එතකොට ප්‍රතිදානය එහෙම නැත්නම් අවුට්පුට් එක අපි ගන්නෙ EC සංදි දෙක හරහා. එතකොට මෙතනදී BC සංදිය හරහා ප්‍රධානයත් CE සංදිය හරහා ප්‍රතිදානයත් අපි ලබා ගන්නවා. ඒකෙදිත් මේ E තලයේ යොදලා තියෙන අග්‍රය විමෝචකයේ විදියට නම් කරගෙන තමයි අපි සංග්‍රාහකය සහ මේ පාදම කියන එක මේ ට්‍රාන්සිස්ටරේ නම් කරගන්නේ. ඉහත වින්‍යාස තුනෙන් අපි වැඩිපුරම භාවිතා කරන්නේ වර්ධක පරිපථවලදී පොදු විමෝචක වින්‍යාසය. මොකද පොදු විමෝචක වින්‍යාසයේදී වෝල්ටීයතාලාභය, ධාරාලාභය වගේම ක්ෂමතාලාභයද වැඩි. අපි NPN ට්‍රාන්සිස්ටරයක පොදු විමෝචක වින්‍යාසය සඳහා ලාක්ෂණික වක්‍ර 3ක් අඳිනවා. පළවෙනි එක ප්‍රධාන ලාක්ෂණිකය, 2 සංක්‍රමණ ලාක්ෂණිකය, 3 ප්‍රතිදාන ලාක්ෂණිකය. මෙතන දක්වලා තියෙන්නේ ට්‍රාන්සිස්ටරයේ ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කරන පරිපථය. එතකොට මම මෙතන රවුම් කිහිපයක් දක්වලා තියෙනවා. අපි බලමු ඒවලට සම්බන්ධ වෙන උපකරණ මොනවද කියලා. මේ තියෙන ට්‍රාන්සිස්ටරේ E තලයෙන් අපි කිව්වා විමෝචකයේ නිරූපණය වෙනවා කියලා. එහෙනම් මේ E අග්‍රය. එතකොට එහෙනම් මේ C අග්‍රය. එතකොට මේ සම්බන්ධ වෙන තැන වෙන්නේ B අග්‍රය. එතකොට අපි මේ BE සංදිය හරහා විභවාන්තරය හොයන්න මෙතෙන්ට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරනවා. මම මේක නම් කරන්නම් VBE කියලා. මොකද අපි එතනින් මනින්නේ BE හරහා විභව අන්තරය. එතකොට මෙයා මම සම්බන්ධ කරලා තියෙන්නේ ධාරාව මනින්න ඇමීටරයක් විදිහට. එතකොට මෙතනින් මනින්නේ IB. ඒ කියන්නේ මේ හරහා ගලා එන පාදම ධාරාව. එතකොට මේ CE හරහා ඇතිවන විභවාන්තරය මනින්න තමයි ඊට සමාන්තරගතව මේ වෝල්ට් මීටරයක් සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මම ඒක නම් කරන්නම් VCE කියලා. මොකද මම මනින්නේ CE හරහා විභවාන්තරය නිසා. එතකොට මේ CE හරහා ගලා යන ධාරාව මනින්න තමයි මම මෙතන ඇමීටරයක් සම්බන්ධ කරලා තියෙන්නේ. මම ඒක නම් කරන්න IC කියලා. මොකද එතනින් අපි මනින්නේ සංග්‍රාහක ධාරාව. මෙතන විභවය විචලනය කරමින් මේ දෙපැත්තෙම සපයන විභවයන් වෙනස් කරමින් මේ IC, IB, VBE, VCE කියන වෝල්ටීයතා සහ ධාරා අතර සම්බන්ධය අපිට ලබා ගන්න පුළුවන්. අපි බලමු ප්‍රධාන ලාක්ෂණිකය කියන්නේ මොකක්ද කියලා. ප්‍රධාන ලාක්ෂණිකය කියන්නේ පාදම විමෝචක සංධිය අතර විභව බැස්ම සමග පාදම ධාරාවේ සිදුවන විචලනයට. මේක තමයි පාදම විමෝචක සංධිය කියන්නේ. ඒතකොට මේ හරහා විභව බැස්මත් සමග, ඒ කියන්නේ මෙන්න මේ විභවයත් සමග මේ හරහා ගලා එන IB ධාරාව, ඒ කියන්නේ පාදම ධාරාව තමයි මේ ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. ඒතකොට මේකට තමයි අපි කියන්නේ ප්‍රධාන ලාක්ෂණිකය කියලා. මේකෙදි අපි දන්නවා මෙතන BE සංධිය හරහා සාමාන්‍ය PN සංධියක ආකාරයට තමයි පවතින්නේ.
එහෙනම් ඒ pn සංදියේ විභව බාධකය පහු වෙනකම් ධාරාව ගලා යන්නේ ඉතා සුළු වශයෙන්. විභව බාධකයේ පහුවන ක්ෂණයෙන් අධික ධාරාවක් ගලා යාම ආරම්භ වෙනවා. ඒ විදිහට සාමාන්‍ය pn සංදියක පෙරනැඹුරු වේදී විභවය සමග ධාරාවේ විචලනය සිදුවන ආකාරයට තමයි ට්‍රාන්සිස්ටරයේ ප්‍රධාන ලාක්ෂණිකය නිර්මාණය වෙන්නේ. සංක්‍රමණ ලාක්ෂණිකය කියන්නේ ට්‍රාන්සිස්ටරයේ පාදම ධාරාවට එදිරි සංග්‍රාහක ධාරාවට අඳින වක්‍රය. එතකොට පාදම ධාරාව වැඩි වෙද්දී සංග්‍රාහක ධාරාව විචලනය වෙන විදිහට තමයි මේක ඇඳලා තියෙන්නේ. එතකොට මේ IB ධාරාව එහෙම නැත්තම් පාදම ධාරාව පෙරනැඹුරු වී නැති අවස්ථාවේදී, ඒ කියන්නේ විභව බාධකයේ ජය ගැනීමට තරම් විභවයක් සපයලා නොමැති අවස්ථාවේදී තමයි මේ කපා හැරි කලාපය කියන එක ඇති වෙන්නේ. ඒතර පාදම විමෝචක සංදියේ පෙරනැඹුරු වී නොමැති විට දී ස්වභාවය තමයි කපා හැරි කලාපයේ නිරූපණය වෙන්නේ. එතනදී IB සහ IC කියන ධාරා දෙකම ආසන්නව බිඳුවට සමානයි. ඊට පස්සේ ක්‍රියාකාරී කලාපය කියන්නේ පාදම විමෝචක සංදිය පෙරනැඹුරු වෙලා පාදම සංග්‍රාහක සංදිය පසුනැඹුරු වෙලා තියෙන අවස්ථාව. ඒ කියන්නේ මේක වර්ධක පරිපථයක් සුදුසු විදිහට විභව සැපයලා තියෙන අවස්ථාව. මේ අවස්ථාවේදී මේ IC ධාරාව IB ධාරාවට අනුලෝමව සමානුපාතික වෙනවා. එතකොට මේ සමානුපාතික නියතයට අපි කියනවා සරල ධාරා ලාභය කියලා. ඒතර අපිට ඒක ලියන්න පුළුවන් IC සමානයි බීටා IB කියලා. මෙතන බීටා කියන්නේ සරල ධාරා ලාභය. එතකොට දැන් මේ IB ධාරාව ක්‍රමයෙන් වැඩි කරන් යද්දී IC ධාරාව ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒත් එක් අවස්ථාවකට පස්සේ IB ධාරාව කොච්චර වැඩි කරත් IC ධාරාව වැඩි වෙන්නේ නැහැ. අපි ඒකට කියන්නේ සංතෘප්ත අවස්ථාව කියලා. සංතෘප්ත කලාපයේදී BE සහ BC කියන දෙකම පෙරනැඹුරු අවස්ථාවේ තමයි පවතින්නේ. එතකොට VCE ඒ කියන්නේ සංග්‍රාහක විමෝචකාග්‍රය හරහා විභවය බිඳුවයි. ඒ කියන්නේ ප්‍රතිදාන විභවය බිඳුවක් වෙච්ච අවස්ථාවේදී තමයි මේ සංතෘප්ත කලාපය ඇති වෙන්නේ. මේ අවස්ථාවේදී IC වල අගය B IB වල අගයට වඩා අඩු අගයක් තමයි ගන්නෙ. බලමු ට්‍රාන්සිස්ටරේ ප්‍රතිදාන ලාක්ෂණිකය අඳින්නේ කොහොමද කියලා. ඒකෙදි පාදම විමෝචක සංදිය පෙරනැඹුරු කරලා මේ IB ධාරාව නියත අවස්ථාවකට පත් කරගන්නවා. ඊට පස්සේ අපි මේ CE හරහා විභවය විචලනය කරමින් ගලා එන IC ධාරාව තමයි මේ ප්‍රස්ථාරගත කරන්නේ. ඒකෙදි මේ එක් රේඛා ඇඳලා තියෙන්නේ IB වල නියත අගයන් සඳහා. මේ රේඛාව නිර්මාණය වෙන්නේ IB බිඳුවක් වෙච්ච වෙලාවේ VC ඊට එදිරිව IC. එතකොට මේ අවස්ථාව අපි සලකමු IB 10ක් වගේ. අන්න ඒ අවස්ථාවේදී VC ඊට එදිරිව IC තමයි මේ රේඛාව. එතකොට මේ ආකාරයට IB යම් කිසි නියතාගයක පවත්වා ගනිමින් අපිට VC ඊට එදිරිව IC ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. එතකොට අපි සංක්‍රමණ ලාක්ෂණිකය ගැන කතා කරද්දී කිව්වා සංතෘප්ත කලාපය ඇති වෙන්නේ VCE ආසන්න බිඳුවක් වෙච්ච අවස්ථාවේදී කියලා. එතකොට මේ ආසන්න බිඳුවක් වෙන අවස්ථාවේදී මේ පවතින කලාපයට අපි කියන්නේ සංතෘප්ත කලාපය කියලා. එතකොට මේකේ ක්‍රියාකාරී කලාපය වෙන්නේ මේ කපාහැරි කලාපයත් සංතෘප්ත කලාපයත් අතර ප්‍රදේශය. ඒ විදිහට අපිට මේක නම් කරගන්න පුළුවන්. ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස ක්‍රියා කිරීමට ඒ ක්‍රියාකාරී ප්‍රදේශයට නැඹුරු කළ යුතුයි. ඒ සඳහා BE සංදිය පෙරනැඹුරු වන ලෙසත් BC සංදිය පසු නැඹුරු වන ලෙසත්
එක් වෝල්ටීයතා ප්‍රභවයක් භාවිතා කර විභව සැපයීම කළ යුතුයි. ඒ ආකාරයට විභවය සැපීමට අපි කියන්නේ ට්‍රාන්සිස්ටරය නැඹුරු කිරීම කියලා. මෙලෙස එක් වෝල්ටීයතා ප්‍රභවයක් මගින් ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන ක්‍රම දෙකක් තියෙනවා. එක පාදම ප්‍රතිරෝධ ක්‍රමය, දෙක විභව බෙදුම් ක්‍රමය. මෙලෙස එක් වෝල්ටීයතා ප්‍රභවයක් මගින් ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන ක්‍රම දෙකෙන් මම මෙතන මේ ඇඳලා තියෙන්නේ පාදම ප්‍රතිරෝධක ක්‍රමය යොදන්නේ කොහොමද කියලා. ඒකෙදි මෙතන VCC කියන්නේ අපි සැපයුම් වෝල්ටීයතාවය. මම මෙතන මේ අග්‍රය භූගත කරලා තියෙන හින්දා මේ සම්පූර්ණ කොටස අතර විභව අන්තරය වෙන්නේ VCC අගය. ඒ කියන්නේ සැපයුම් වෝල්ටීයතාවය. එතකොට මෙතනින් එන ධාරාව IC ලෙස මේ සංග්‍රාහක ධාරාව ලෙස ට්‍රාන්සිස්ටරයට ඇතුළු වෙනවා. එතකොට මේ හරහා එන ධාරාව IB පාදම ධාරාව ලෙස මේ ට්‍රාන්සිස්ටරයට ඇතුළු වෙනවා. එතකොට මේ IC සහ IB ධාරාවල එකතුව IE ඒ කියන්නේ විමෝචක ධාරාව ලෙස මෙතන පිට වෙනවා. අපිට මේකට කර්චොෆ් නියමය ලියන්න පුළුවන්. මම ඉස්සෙල්ලම ලියන්න මේ කොටසට කර්චොෆ් නියමය. එතකොට එන්නේ මේ සැපයුම් වෝල්ටීයතාවයනේ මෙයාගේ විභවාන්තරය. එතකොට එයා සමාන වෙන්නේ IB RB ධන මෙතන ඇති වෙනවා විභවාන්තරයක් VB E කියලා. එතකොට මෙතන ප්‍රතිරෝධයක් නැති හින්දා විභව බැස්මක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මම මේක ලියන්න මේ පරිපථයට කර්චොෆ් නියමය යෙදුවාම එතකොට VCC සමානයි IB RB ධන VBE. එතකොට මෙතන VBE පදය අපිට ලියන්න පුළුවන් VB ඍණ VE ලෙස. එතකොට මම මේක ලියන්න VCC සමානයි IB RB ධන VB ඍණ VE. මෙතන VE අගය. ඒ කියන්නේ දැන් මෙතන භූගත කරලා තියෙන හින්දා මෙතන ඊලක්ෂයේ විභවය බිඳුවයිනේ. එහෙනම් මේක අපිට බිඳුවට සමාන වෙනවා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් VCC සමානයි IB RB ධන VB විදිහට. ඒ විදිහටම අපිට මේ මාර්ගයටත් කර්චොෆ් නියමය යොදන්න පුළුවන්. එතකොට මම මේ මාර්ගයට කර්චොෆ් නියමය යෙදුවොත් වෙන්නේ VCC කියන්නේ සපයන වෝල්ටීයතාවය සමාන වෙන්නේ IC RC ගුණිතය වතාවක් VCE කියලා. මම ඒකත් දැන් ලියන්නම්. VCC සමානයි IC RC ධන VCE. අපි කලින් එකේ කතා කරපු ආකාරයටම මෙතන VCE ලියන්න පුළුවන් VC ඍණ VE විදිහට. අපි ඒකත් ලියන්න VCC සමානයි ICRC ධන VC ඍණ VE විදිහට. එතකොට මෙතන VE බිඳුවක් හින්දා මම නැවතත් M පදය අයින් කරලා ලියන්න VCC සමානයි ICRC ධන VC. එතකොට අපිට එනවා දැන් මේකෙදි අපිට ආව VCC සමානයි IBRB ධන VB කියලා. එතකොට මේ පරිපථයට දැම්මහම VCC සමානයි ICRC ධන VC කියලා ආවා. එතකොට මම මේ VC කියන එක උක්ත කරලා ලියන්නම්. VC සමානයි VCC ඍණ ICRC. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන VC කියන්නේ දැන් අපි මෙතන අවුට්පුට් එක විදිහට ගන්න මෙතන විභවාන්තරය. එතකොට ඒක යම්කිසි සීමාවක් තියෙනවා. මේ ICRC ගුණිතය VCC වලට සමාන වුණාම එතකොට මේක බිඳුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙයා අපිට ප්‍රතිදාන විභවයේ විදිහට බිඳුව ලැබෙනවා. ඒක තමයි මම ඉස්සෙල්ලා කතා කරපු විදිහට සංතෘප්ත අවස්ථාව කියලා කියන්නේ. දැන් අපි කතා කරමු එක් වෝල්ටීයතා ප්‍රභවයක් මගින් ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන දෙවෙනි ක්‍රමය. ඒ කියන්නේ විභව බෙදුම් ක්‍රමය. මේ තියෙන්නේ විභව බෙදුම් ක්‍රමයේදී අපි භාවිතා කරන පරිපථය. මෙතන මේ VCC කියන්නේ කලින් කතා කරපු විදිහටම සැපයුම් වෝල්ටීයතාවය.
එතකොට මම මෙතන මේක භූගත කරලා තියෙන හින්දා සම්පූර්ණයෙන්ම මේ හරහා විභවාන්තරය VCCට ඒ කියන්නේ සැපයුම් වෝල්ටීයතාවයට සමානයි. මෙතනදී මෙතනින් එන ධාරාව IC ඒ කියන්නේ සංග්‍රාහක ධාරාව ලෙස මේ හරහා ගලා යනවා. ඊට අමතරව ඉතුරු කොටස එන්නේ මේ හරහා. මෙතනදී ඕගොල්ලන්ට පේනවා මෙතන ප්‍රතිරෝධ දෙකක් මම පාවිච්චි කරලා තියෙනවා. කලින් එකේ මම පාවිච්චි කරලා තිබ්බේ එක් ප්‍රතිරෝධයක් විතරයි. මෙතනදී මේ IB ධාරාව ඒ කියන්නේ පාදම ධාරාව අපි ආසන්නව 0යි කියලා තමයි සලකන්නේ. එතකොට මම මෙතන දැන් මේ ලියලා තියෙන්නේ V1 ඒ කියන්නේ මේ R1 ප්‍රතිරෝධය හරහා විභවාන්තරය. මේ V2 කියන්නේ මේ R2 හරහා විභවාන්තරය. අපිට ඒක සාමාන්‍ය ප්‍රතිරෝධ අනුපාතයටම විභවය බෙදලා ලියන්න පුළුවන්. මොකද මෙතන IB ධාරාව අපි කිව්වා ආසන්නම 0යි කියලා. ඒ කියන්නේ මේ හරහා ධාරාවක් ගලන්නේ නැහැ. මේ හරහා ධාරාවක් ගලන්නේ නැහැ කියන්නේ මේ I1 I2ට සමානයිනේ. ඒක තමයි මම මෙතන සටහන් කරලා තියෙන්නේ. ඒතර I1 I2ට සමාන හින්දා තමයි ප්‍රතිරෝධ අනුපාතයට විභවය බෙදලා මම මේක සටහන් කරේ. එතකොට දැන් V1 අගය සහ V2 අගය අපි මේ විදිහට සටහන් කරගත්තට මෙතන භූගත කරලා තියෙන හින්දා මෙතන විභවය 0යිනේ. එතකොට මේ අග්‍ර දෙක හරහා විභවාන්තරයට තමයි අපි V2 කියලා කිව්වේ. මෙතනදී IB ධාරාව බිඳුවක් නිසා මෙතන විභව බැස්මක් ඇති වෙන්නේ නැති හින්දා මෙතන VB නම් මෙතන විභවය මෙතන අගයත් ඒ VB අගයටම සමානයි. මෙතන අගය VB කියන්නේ මේ හරහා ඇතිවන V2 විභව අන්තරය මෙතන VB අගයට සමානයි. මෙම කොටසට කර්චොෆ් නියමයේදී මෙන් අපිට ලියන්න පුළුවන් VCC සමානයි ICRC ධන VCE ධන IERE. එතකොට මෙතන VCE ඒ කියන්නේ මෙන්න මෙතන විභවාන්තරය අපිට ලියන්න පුළුවන් VC ඍණ VE කියලා. එතකොට දැන් මෙතන VC ඍණ VE කියලා මේක ලියන්න පුළුවන් වගේම මෙතන IERE කියන්නේ මෙන්න මෙතන විභවාන්තරය. මෙතන බිඳුවයි නම් කියන්නේ භූගත කරලා තියෙන හින්දා බිඳුවයි නම් මෙතන VE කියන විභව අන්තරය අපිට ලියන්න පුළුවන් මෙතන විභවයට සමානයි කියලා. මෙතන විභවය වෙන්නේ VE නිසා මම මේ පදය සුළු කරලා ලියන්න VE කියලා. VCC සමානයි IC ධන VC ඍණ VE ධන VE. එතකොට මෙතන VE ට VE කැපෙන හින්දා අපිට ආයෙත් ගොඩනගන්න පුළුවන් VCC සමානයි ICRC ධන VC කියලා. එතකොට මම කලින් කතා කරා වගේම VC යුක්ත කරන්න පුළුවන් VCC ඍණ ICRC කියලා. එතකොට මෙතන VC සමානයි VCC ඍණ ICRC. එතකොට කලින් කතා කරා වගේම මේ ICRC ගුණිතය VCCට අගයට සමාන වුණාම මෙතන VC අගය බිඳුවට සමාන වෙනවා. දැන් මම කිව්ව සංග්‍රාහක විභවය VC යම්කිසි සීමාවකයි පවතින්නේ කියලා. ඒ කියන්නේ උපරිමයේ VCC අගයත් අවමය බිඳුව කියන අගයත් අතර තමයි මේ VC විචලනය වෙන්නේ. එහෙනම් මේ VC සැපයුම් වෝල්ටීයතාවයෙන් හරි අඩකට තමයි අපි තබා ගන්නෙ. මොකද එහෙම වුණොත් තමයි උපරිම සමමිතික විකෘති නොවු ප්‍රතිදාන සංඥාවක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් කතා කරමු ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරලා ප්‍රත්‍යාවර්ත විභවයක් ක්ෂමතා වශයෙන් වර්ධනය කරගන්නේ කොහොමද කියලා. අපි කලින් දැන් කතා කරා මේ ට්‍රාන්සිස්ටරය නැඹුරු කරන්න එක් විභවයක් යොදලා කොහොමද කරන්න කියලා. ඒකෙදි මම කිව්වා මෙතන VCC අගෙන් හරි අඩකට පවත්වා ගන්න ඕනේ කියලා. එතකොට ඒ විදිහට මෙතන VC සැපයුම් විභවයෙන් හරි අඩකට පවත්වාගෙන සකස් කරගත්ත අපි පරිපථය තමයි මේ තියෙන්නේ. ඒකට අපි අමතරව
දාරිත්‍රක දෙකක් සම්බන්ධ කරලා තමයි මේ ක්ෂමතා වශයෙන් වර්ධනය කරගන්න පරිපථය හදාගන්නේ. ඒකෙදි අපි මේ භාවිතා කරන දාරිත්‍රක වලට අපි කියනවා ඈඳුම් දාරිත්‍රක කියලා. එතකොට මේ ඈඳුම් දාරිත්‍රක භාවිතා කරන්න හේතු විශේෂ හේතුවක් තියෙනවා. විශේෂ හේතුව වෙන්නේ නැඹුරු කිරීමේදී අපි මෙතන VBE අතර 0.7ක විභවාන්තරයක් පවත්වා ගන්න සකසන ලද IB සරල ධාරාව මෙතනින් පිටත් ඉවතට යාමත් මෙතන අපි සකස් කරගත්තු IC සරල ධාරාවෙන් කොටසක් ප්‍රතිදානයේ විදිහට ඉවත් වීමත් වැළැක්වීමට තමයි මේ ඈඳුම් දාරිත්‍රක භාවිතා කරන්නේ. මම මෙතන ප්‍රස්ථාර කිහිපයක්ම ඇඳලා තියෙනවා. මම ඒව එකින් එකට විස්තර කරන්නම්. මෙතන මේ ඇඳලා තියෙන ප්‍රස්ථාරයෙන් නිරූපණය වෙන්නේ මේ Vin. ඒ කියන්නේ ප්‍රධානයේ විදිහට අපි ලබා දෙන වෝල්ටීයතාවය විචලනය වෙන ආකාරය. හැබැයි දැන් මේ BE අග්‍රය පෙරනැඹුරු වෙන්න තරම් විභවබාධකය ඉක්මවා යන්න තරම් විභවයක් සැපුවේ නැත්තම් මේ පද්ධතිය ක්‍රියාකාරී තත්ත්වයට පත් වෙන්නේ නැහනේ. ඒ නිසා අපිට මෙන්න මේ විචලනය වෙන ධාරාව 0.7කට දැන් මෙතන සිලිකන් වගේ නම් යොදලා තියෙන්නේ අපි පරිපථයට මේ ට්‍රාන්සිස්ටරය හදන්න 0.7ක විභවබාධකයක් තියෙන නිසා මේක අපි සලකමු 0.7ට වඩා හැමතිස්සෙම මේ විභවයේ විචලනය වීම තියාගන්න ඕනේ. ඒ නිසා තමයි අපි කලින් කතා කරේ මෙතන විභවයේ සපයන ආකාර දෙකක් මගින් මේ පරිපථය කොහොමද නැඹුරු කරගන්නේ කියලා. එලෙස නැඹුරු කරපු පරිපථේ මෙතන VB වල විචලනය තමයි මම මේ ඇඳලා තියෙන්නේ. දැන් මෙතනින් ධාරාව ලැබිලා VB වලට අගයක් ලැබෙන නිසා මේ සෑම විටම 0.7කට ඉහළින් තමයි විචලනය වෙන්නේ. එතකොට මේ ධාරාව මේ ට්‍රාන්සිස්ටරයට තුලට යන ආකාරය තමයි මම මේ නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මම මෙතන මේ දක්වලා තියෙන්නේ IB ධාරාව කියන්නේ පාදම ධාරාව. මෙතන අපි වෙනම වෝල්ටීයතා සපයලා තිබුණ නිසායි මේ හරහා සරල ධාරා ගමන් කරපු නිසායි තමයි මේ විදිහට අපි සපයපු වෝල්ටීයතාවය මේ සපයපු සංඥාව මෙහෙම ඉහළට ගමන් කරේ. එතකොට අපි දන්නවා මෙතන අපිට අවුට්පුට් එක එහෙම නැත්තම් ප්‍රතිදානය ලැබෙන්නේ මේ IB ධාරාව වගේ බීට ගුණයක් විශාලණය වෙච්ච සංග්‍රාහක ධාරාවක්. එතකොට මේ IC කියන්නේ බීටා IB ප්‍රමාණයෙන් විචලනය වන සංඥාවක්. මේ විදිහට තමයි අපි සපයන වෝල්ටීයතා සංඥාව වර්ධනය කරලා ලබාගන්නේ. එතකොට මෙතන මේ VC සහ IC ප්‍රස්ථාර තමයි මම නිරූපණය කරලා තියෙන්නේ. මෙතන මේ දාරිත්‍රකයේ සම්බන්ධ කරලා තියෙන්නේ මෙතන IC ධාරාව ප්‍රතිදානය සමග පිටතට යාම වැළැක්වීමට. මෙතන මම මේ දක්වලා තියෙන ප්‍රස්ථාරවල විශේෂත්වයක් තියෙනවා. අපි මේ සපයන ධාරාව, ඒ කියන්නේ IB ධාරාව විචලනය වෙන දිශාවටම ඒ කලාවෙන්ම තමයි අපිට ප්‍රතිදානය විදිහට ලැබෙන IC ධාරාව විචලනය වෙන්නේ. හැබැයි අපි සපයන VB ධාරාව VB විභවය විදිහට එන එකට අංශක 180ක කලා වෙනසක් ඇතිව තමයි අපිට VC ඒ කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවය ලැබෙන්නේ. ඒක තමයි මේ වර්ධක පරිපථයේ තියෙන විශේෂත්වය. මෙතන VC වලට ඇයි 180ක කලා වෙනසක් ඇති වුනේ කියලා මම විස්තර කරන්නම්. මොකද අපි කලින් ගත්ත ප්‍රකාශනය VC සමානයි VCC ඍණ ICRC කියලා. එතකොට ඒකෙදි ICRC කියන එක තියෙනවනේ. අන්න එයා වැඩි වෙනකොට VCC ගෙන් අඩු වෙන අගය තමයි VC විදිහට ලැබෙන්නේ. ඒ හින්දා තමයි මෙතන VC කාලයත් එක්ක විචලනය මේ VBE වලට අංශක 180ක කලා වෙනස ඇති උනේ. මෙතන දක්වලා තියෙන්නේ ට්‍රාන්සිස්ටරයේ ක්ෂමතා වර්ධකයක් ලෙස ක්‍රියා කිරීමේදී ට්‍රාන්සිස්ටරයේ ලාක්ෂණික වක්‍රයක් වන
සංක්‍රමණ ලාක්ෂණිකය මත අදාළ ධාරා විචලනය. එතකොට IB ධාරාව මේ ආකාරයට අපි සපයනවා. එතකොට ඊට අනුරූපව Bට IB ගුණයක විශාලත්වයෙන් IC ධාරාව එම කලාවෙන්ම ඇති වෙනවා. එතකොට ඔයගොල්ලෝ මෙතන පේනවා මේ සම්පූර්ණ තරංගය ඇති වෙන්නේ මේ ක්‍රියාකාරී ප්‍රදේශය ඇතුළත. එතකොට මේ ක්‍රියාකාරී ප්‍රදේශයේ ඇතිවන රේඛාවේ මධ්‍ය ලක්ෂයට අපි කියනවා නිමාත ලක්ෂය කියලා. ඒකේ අගය VCC බෙදීම දෙකක අගයට සමානයි. ඒ කියන්නේ අපි සපයන වෝල්ටීයතාවයෙන් භාගයක්. අපි කලින් කිව්වා VC ලක්ෂයේ අගය VCC අගයෙන් භාගයක් විදිහට තියාගන්න ඕන කියලා. එතන මේ ලක්ෂය නිමාත ලක්ෂය. බැරි වෙලාවත් මේ සපයන IB ධාරාව ටිකක් එහාට විචලනය වුණොත් ඒ කියන්නේ මේ උච්ච අගය මේ රේඛාවෙන් එහාට ගියොත් මෙතන බීටා IB ගුණයකින් වැඩි වෙලා නෙමෙයි IC ධාරාව ලැබෙන්නේ. එතකොට මෙතන අපිට ප්‍රතිදානයේ විදිහට ලැබෙන IC සංඥාව විකෘති සංඥාවක් බවට පත් වෙනවා. ඒක වළක්වන්න තමයි අපි මේ ලැබෙන IB ධාරාව මේ ක්‍රියාකාරී ප්‍රදේශය තුල පමණක් විචලනය වෙන්න සකස් කරගන්නේ. අපි දැන් කතා කරමු ට්‍රාන්සිස්ටරයක දෙවන ප්‍රයෝජනය වන ස්විච්යක් ආකාරයට භාවිතා කිරීම. ඒකෙදි අපි කතා කරන්නේ මේ සංතෘප්ත කලාපය සහ කපාහැරි කලාපය කියන කලාප දෙක. මොකද BE පෙරනැඹුරු නොවී පවතින අවස්ථාවේදී ඒ කියන්නේ මේ කපාහැරි අවස්ථාවේදී IB සහ IC ධාරා බිඳුවයි. එතකොට ට්‍රාන්සිස්ටරය විවෘත ස්විච්යක් ලෙස තමයි ක්‍රියා කරන්නේ. ඊට පස්සේ VBE සුදුසු නැඹුරු වෝල්ටීයතාවයක් යෙදුවාම මේ IB සහ IC ධාරා වැඩි වෙනවා. එතකොට ට්‍රාන්සිස්ටරය සංතෘප්ත වෙනවා. එතකොට VCE වල අගය මේ සංතෘප්ත අවස්ථාවේදී බිඳුවයි. එතකොට මේ පරිපථය ක්‍රියා කරන්නේ සංවෘත ස්විච්යක් විදිහට. අපි දැන් ට්‍රාන්සිස්ටර්ස් වල ද්විධ ට්‍රාන්සිස්ටර්ස් ගැන කතා කරලා අවසానයි. ඊළඟ වීඩියෝ එකේ ඒකද්‍රව ට්‍රාන්සිස්ටර්ස් පිළිබඳව බලාපොරොත්තු වෙන්න.